සාදු සාදු නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සද්ධම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 ඉතේපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජා සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති
සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාදු සාදු සාදු.
සාදු 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 පැමිණ සිටින සියලුම දෙනාට තෙරුවන් සරණයි. අප ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාර කමිටුව මගින් අප අමාමෑණී ලෞතර බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය සම්බුද්ධත්වය සහ සම්බුද්ධ පරිනිර්වාණය සිහිපත් කෙරෙන තෙමගුල සඳහා අපගේ ආරාධනය පරිදි අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ වැඩම කොට වදාළ පූජනීය බොරැල්ලේ කෝවිද ස්වාමින් වහන්සේ මේ අවස්ථාවේදී අප සැම පාද නමස්කාර පූර්වකව සාදු නාදදී පළමු කොට පිළිගනිමු. සාදු සාදු සාදු. ඒ වගේම මෙම පින්කම් සඳහා සහභාගී වන සියලුම සදහැවතුන්ද අප විහාර කමිටුව මගින් ගෞරවපූර්වකව පිළිගනු ලබනවා. අද දින සම්බුද්ධ පූජාවේ දායකත්වයගෙන කටයුතු කරනු ලබන්නේ ප්‍රසන්න හුළුගල්ල මහතා සහ පවුලේ සැම විසින්. ඒ වගේම විහාර කමිටුවේ දායකත්වයද ඇතිව එතුමන්ලා සිහිපත් කරමින් නියෝජනය කරමින් ගෞරවනීය ස්වාමින් වහන්සේට සම්බුද්ධ පූජාවට සහ ධර්මානුශාසනාව සඳහා ආරාධනා කිරීමට අප මේ අවස්ථාවේදී ඉර්ෂාන් පෙරේරා මහත්මයාට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. සාදු සාදු සාදු. වෙසක් පොහොය නිමිති කොට පවත්වනු ලබන පින්කම් මාලාව අද දිනේත් ඒ වගේම හෙට දිනේත් මේ වේලාවටම පැවැත්වීමට නියමිතයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දිනට නියමිත සම්බුද්ධ පූජාවට සහ ධර්මානුශාසනාව සඳහා කාලය ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. නමස්කාරය කියමු. පන්සිල් සමාදන් වෙමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි
මේ උතුම් වෙසක් පුර පසළොස්වක් පෝය දවසේ තථාගත බුදුරජාණන් වහන්සේගේ අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා කියන මේ උදාර බුදු ගුණ උදෙසා පූජා කරමි පූජා වේවා යන බැතිසිත ඇති කරගෙන කවුරුත් මේ විදියට කියනවා. යාවතා භගවා ලෝකේ තිට්ඨේය තව ශාසනං තාවතා පටිගන්නාතු පූජා ලෝකානුකම්පය සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීයමේතං භගවා පටිගන්නාතු මුත්තමං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං උප්පං මිලායාති යතයි ධම්මේ කායෝ තථායාති විනාශ භාවං සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං ඝනසාරප්පදිත්තේන දීපේන තම දංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි බන්තේ බූරි පඤ්ඤ තථාගත ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තිය මහා කරුණික වූ දස බලධාරී වූ භාග්‍යවත් වූ අසම සම වූ අනාථ නාථ වූ අසරණ සරණ වූ ආජඤ්‍ය පුරිස වූ අසම පුරිස වූ උත්තම පුරිස වූ ශ්‍රේෂ්ඨ පුරිස වූ විශිෂ්ට පුරිස වූ ගමනින් ශාන්ත වූ පැවැත්මින් සංවර වූ රහසින් වත්පව් නොකළා වූ මුහඳුරට ලහිරු මඩලක් වූ දෙවි මිනිසුන්ගේ ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට අග්‍ර දක්ඛිනේය වූ රාජාති රාජ වූ දේවාති දේව වූ සක්‍රාති සක්‍ර වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ තුන් ලෝකාග්‍ර වූ මගේම බුදුමැණියන් වූ මගේම බුදු පියාණන් වූ දස බලධාරී වූ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේට මම දොහොත් මුදුනේ බැඳ වන්ද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා
අප විසින් ආදරයෙන් ගෞරවයෙන් භක්තියෙන් පිරිසිදුව මනාකොට කැප පරිදි පිළියෙල කරන ලද දෙපතුල ළඟ පිළිගන්වන ලද මෙම දීපාලෝකයෙන් පූජා කරමි. මේ සුගන්ධ ධූප පූජා කරමි. මේ විසිතුරු මල් සමූහය පූජා කරමි. මේ පිරිසිදු සිසිල් පැන් පූජා කරමි. මේ සියලු පූජාවෝ අනන්ත බුදු ගුණයට මම පූජා කරමි. පූජා වේවා පූජා වේවා පූජාම වෙත්වා. මේ සියලු පූජාවෝ තව ස්වල්ප මොහොතකින් අනිච්චත්වයට යන්නාක් මෙන් සියලු සංස්කාරයෝ අනිත්‍යෝය. සියලු සංස්කාරයෝ දුක්ඛයෝය. සියලු ධර්මයෝ අනාත්මයෝය. මේ බුද්ධ පූජාමය වන්දනාමය කුසලානි සංස ධර්මය බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසනසී පැමිණ වැඩවදාලා වූ පරම සුන්දර වූ අජරාමර සංඛ්‍යාත වූ අමාමා නිවන් පිණිසම මියගිය සමටත් දෙවියන්ටත් අප සෑම දෙනාටත් හේතු වේවා වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාකල මේ පින සසර සැප පිණිස නිවන් සුව පිණිස හේතු වේවා වාසනා වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද වෙසඟ පුරපසළොස්වක් පොහොය දවසේ බණපදයකට කන් දෙන්න මේ සූදානම්. කාටත් පාඩම් ඇති ගාථාවක් බුදුහාමුදුරු දේශනා කරපු එක නෙමෙයි. නමාමි බුද්ධං ගුණසාගරන්තං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝචි ගුජ්ජෝ සකලෝ දුගන්ධෝ. මේක බෝවිතෝ පිටරටවල් වල ඉන්න අය කායෝචි ගුජ්ජෝ සකලෝ සුගන්ධෝ ගන්න. සුගන්ධෝ නෙමේ දුගන්ධෝ ගඳයි කියන එකයි. ගච්ඡanti සබ්බේ මරණං අහංච. මෙතන භාවනා ක්‍රම හතරක් තියෙනවා. බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය. අනුස්සති භාවනා හතරක්. ඒකම තව තැනක කියනවා බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණස්සති ඉතිමා චතුරාර්යක්ඛා බික්ඛු භාවේය සීලවා. එතකොට බුද්ධ ශාසනය කියන මේ අපේ වැඩපිළිවෙලේ ඉන්න බික්ඛු බික්ඛුණී උපාසක උපාසිකා කියන සමූහම නිච්ඡං නිරතුරුවම බුද්ධානුස්සති බුදු ගුණ වඩන්න ඕන. දා ඊළඟට මෙත්තානුස්සති මෛත්‍රිය. ඊළඟ එක අසුභානුස්සතිය අසුභ සංඥාව. ඊළඟ එක මරණානුස්සතිය මරණවා කියන එක. මේ අතර තමයි සංවර සීල. සීලය කියන්නේ සාගරය වාගේ ගැඹුරු මාතෘකාවක්. ඒකේ වෙරළතිය වෙරළ වාගේ තමයි මේ කියන ආරක්ෂක. ආනාපාන සතිය වේවා මොකක් හරි භාවනාවක් කරන්න කලින් ආරක්ෂාව ඇති කරගන්න. ඒ ආරක්ෂාව තමයි මේ කියපු කමඨාන් අතර පැත්තට දාගන්න ආරක්ෂා අතරක්. බුද්ධානුස්සතිය මුලින් වඩන්න ඕනේ අඩුම තරමේ විනාඩි 15ක්.
ඊළඟට මෛත්‍රී වඩන්න ඕනේ සියලු සත්ත්ව ඇස් දෙක වා ගන්නවා අපි. සතුරා වුණත් ළඟට ඇවිල්ලා මිතුරු වෙන්න ඕන. නැත්තම් විපතක් වෙන්න පුළුවන්. ඒකයි අරඤ්‍යගතෝ වා රුක්ක මූලගතෝ වා ශුන්‍යාගාර මිනිසු නැති තැනකටනේ යන්න කිව්වේ. එතකොට සතුරෙක් එන්න පුළුවන්, සතෙක් සර්පෙක් එන්න පුළුවන්. ඒකින් ගැලවෙන්න මෛත්‍රිය වඩලා තියෙනවා. ඊළඟට මේ කයේ තියෙන ආශාව. මොකද ඇස් දෙක වහගත්තට පස්සේ රාගෙ ඉන්න පුළුවන්. ඇස් දෙක පියාගත්තට පස්සේ පංචකාම මතුවෙන්න පුළුවන්. ඕන නැතිව පේන්න පටන් ගන්නවා. අද බොහෝ විට මේ පිට රටවල් වල ඉන්න අය විතරක් නෙමෙයි ලංකාවේ ඉන්න අයත් රැවටිච්ච බවක් පේනවා. මේ භාවනා කරනවා කියලා ප්‍රසිද්ධ කර දුවන එක භාවනාව නෙමෙයි. භාවනාව කියන එක ලේසි පාසු වැඩක් නෙමෙයි. අද නීවරණ ධර්ම වලට ගොදුරු වෙලා බොහෝ අය මුලා වෙනවා. ලස්සන දේවල් පේනවා. බොහෝ විට පේන්නෙම කාම ආශාව ඇති වෙන දේවල්. වයසට ගිය අයට නම් ඕක එච්චර අඩුවක් ඇති. තරුණ කාලේ කරනකොට ඕක දැනෙනවා. ලේසි පාසු වඩන්න මේකයි අර මුලින් බුදු ගුණ වඩන්න කියන්නේ. නමෝ බුද්ධාය කීකියත් ඔකට හොඳ කතාවක් තිබුණා. බුදුහාඳුර වැඩ ඉන්න කාලේ පින්වත්නි ජේතවනාරාමේ ඉස්සරහා ළමයි ශ්‍රී ළමයි පොඩි උන් ශ්‍රී ලංකරන ඒ කාලේ තවත් තිබුණා ක්‍රීඩා දශකය කියලා තියෙන ශ්‍රී ලංකරන කාලේ ළමයි ශ්‍රී ලංකරනකොට අපේ බෞද්ධ ළමයි පුරුදු වෙලා හිටියා හැමතිස්සෙම නමෝ බුද්ධාය කියලා. කැට ගන්නවා සල්ලි වලට. ළමයි ශ්‍රී ලංකරනවා ක්‍රීඩා ඔට්ටු වල. කැට ගන්නකොට මේ කොළුවා නමෝ බුද්ධාය කියලා කැටේ ගැවුම දිනනවා. හැමදාම දිනන්නේ යා. ඇයි කැටේ ගන්නෙම නමෝ බුද්ධාය. මේ පුංචි ළමයි. තව ළමෙක් හිටිය අන්‍ය ආගමිකයෙක්. එයා කියන්නේ නමෝ අරහන්තා. ඒ කියන්නේ නිගණ්ඨනාථ පුත්‍රයාට වඳිනවා. එයා පෙරදෙනවා. දැන් ඒ කොළුවක් කල්පනා කළා මෙයා හැමදාම දිනන්නේ මේක කියලා එයත් කොන්නේ කියන්න පටන් ගන්නවා නමෝ බුද්ධාය එයත් දිනනවා. දෙන්න තරගෙට දිනනවා. දැන් අර ළමයාට නිතර කියවෙන දේ තමයි නමෝ බුද්ධාය. දවසක් තාත්තා එක කරත්ත බැඳගෙන කැලේට ගියා දර කපන්න. දර කපලා ඉවර වෙනකොටම කෑම ගෙනියන්න අමතක වෙලා තාත්තා දුවගේ නාව පුතාවයි කරත්තේ තියලා පුතේ ඕම ඉන්න මම කෑම අරන් එන්නම් කියලා ආව ගෙදර. එනකොට රෑ වුණා ගේට්ටුව වැව්වා. නගරෙන් එළියට ඇතුළට යන්න බෑ. ගේට්ටුව වහලා දැන් අර පුංචි දරුවා අර කරත්තයයි එළ මේ ගොන්නු එක කැලේ මැද්දේ තනි වුණා. එක පැත්තකින් බඩගිනි. අම්මත් නැහැ තාත්තත් නැහැ. ගෙදර අම්මා තාත්තා දෙන්නට නිින්ද නැහැ කොළුවට මොනව වුණත් දන්නේ නැහැ. කැලේ සත්තු ඉන්නවා කෑවේ නැහැ. දෙමව්පියන්ට නිින්දකුත් නැහැ. ඒ එකම පුතා. මේ දරුවා බැලුවා තාත්තා නැහැ. අර කරත්තයට ගෝනි පඩංගුවක් තියෙනවා. බඩු මුට්ටු දාගෙන යන ඒක ඇතුළට වෙලා බුදිය ගත්තා. ඒක ඇතුළට වෙලා කවුරුත් නැහැ නිදි. දැන් මේ කැලේ මා බල සම්පන්න යක්ෂයෝ දෙන්නෙක් හිටියා. මේ යක්ෂයෝ දෙන්න රාත්‍රී කාලේ සැරිසරද්දී මේ මිනිස්සු මේ මනුෂ්‍ය ගඳ දැනුණා. මිනිස්යන්ගේ සුවඳ දැනෙනවා තිරිස් මේ සත්තුන්ට අමනුෂ්‍යයන්ට. දැනිලා ආව දෙන්න. එනකොට මේ ළමයා නිින්දෙනුත් කියනවා නමෝ බුද්ධාය. ඇයි තාත්තත් නෑ අම්මත් නෑ බයයි සීතලයි බඩගිනි කෙඳිරි ගන්න. කෙඳිරි ගන්නේ නමෝ බුද්ධාය කියලා. එතකොට එක යකෙක් කියනවා අත තියන්න එපා. ලේසුපාසු කෙනෙක් නෙමෙයි. බුදුහාමුදුරන්ගේ ගුණයි කියන්නේ. එපා අත තියන්න. ඔබ නිකන් හිටපන් කාලෙකින් අලුත් මස් ටිකක් කෑවේ නෑ මල කඳම්මයි කෑවේ. මේ හොඳ සුවඳක් තියෙන ලාබාල ළමයි මෙලෙක් මස් ටිකක් තියෙන මට බඩගිනි මං කනවා කියලා කකුලෙන් ඇද්දා. කකුලෙන් අදිනකොට මේ ළමයට කියවුණා නමෝ බුද්ධාය. මේ යක්ෂයෝ දෙන්න වෙවුලන්න පටන් ගත්තා. මේ දෙන්නට බැරි වුණා ඊටන්.
ඊළඟට මොකද කළේ? මේ ළමයා ගැන අනුකම්පාවක් ඇති වෙලා බඩගින්නේ ඉන්න නිසා රජගෙදරට ගිහින් රජුරෝ වළඳ කන කෑම පිගාන රත්තරන්. ඒ රත්තරන් පිගානේ රාජභෝජනේ බෙදාගෙන ඇවිදින් අම්මා තාත්තා වගේ දෙන්න වෙස්වලාගෙන පුතේ නැගිටින්න බත් කන්න කියලා කැව්වා. කවල එළි වෙනකන් ළමයා ළඟම ඉඳලා අම්මා තාත්තා වාගේ අර රත්තරන් පිගානේ ලිව්වා. මේ දරුවව අපි ආරක්ෂා කළා. මේ ළමයා බුදුන් සරණ ගිය කෙනෙක් කියලා ලියලා දෙන්න අතුරු දානවා. උදේ පාන්දර තාත්තා දුවගෙන එනවා බයි අම්මත් එක්කම. එනකොට කොල්ලා හොඳට ඉන්නවා. පුතේ රෑ මොකද වුනේ ඔක්කොම විස්තර කියනකොට ළමයා කියනවා අයියා අම්මේ තාත්තේ දෙන්න මගේ ළඟ නීතියි. එන මේ පිගානෙන් තමයි බත් කවල මට දුන්නේ. දැන් ඔක්කොම සතුටු වෙලා පිගානක් දාගෙන යනකොට මාලිගාවේ රජුරුවන්ගේ පිගාන. දැන් දානි බෙදලා කණ්ඩ පිගාන. සොයනවා කොහෙවත් නැහැ. දැන් මේක රට පුරා පැතුරුණ රජුරුවන්ගේ පිගාන වලකම් කරලා. කරත්තේ යනකොට දැන් මුරකාරයෝ ඉන්නවා. යනකොට මේ කරත්තේ දිලිසෙනවා ඇතුලේ. රත්තරන්නේ තැටිය සූර්යාලෝක වැදෙනකොට දිලිසෙනවා. පරීක්ෂා කරලා බලනකොට පිගාන තිබුණා. තාත්තවයි පුතාවයි ඔක්කොම අල්ලන් ගියා. අල්ලන් ගියාට පස්සේ අර පිගාන දුන්නම පිගානේ ලියලා තියෙනවා. මේ යක්ෂයෝ මේ දරුවව ආරක්ෂා කරපුවා. රජුරු සතුටු වුණා. මේ ළමයාව මාන කළා. මානෙලා තරුණ වෙනකොට ඔක්කොම ආන්දරගොල්ලෝ මෙයාට කියන්න පටන් ගත්තා නම භූතපාල. භූතපාල තෙරුණාංශ රාතන් වංශේ. භූතපාල කියන්නේ මොකද? භූතයෝ පාලනය කළා. භූතයෝ පව ආරක්ෂා කළා. මොකක් නිසාද? අර බුද්ධානුස්සතිය නිසා. මේ බුදුගුණ නමේ තේරුම දැනගන්න තියෙනවා නම් වටිනවා. තේරුම දැනගත්තේ නැති වුණත් මූලික පියවර අඩුම තරමේ අවුරුදු 10ක්. අඩුම තරමේ තේරුම අවශ්‍ය නැහැ. අවුරුදු 10ක් ඉතිපිසෝ ගාථාව මුලින් සිට අගටත් අග සිට මුලට අනුලෝම ප්‍රතිලෝම. ඔක තමයි පළවෙනි අධ්‍යයනය. අනුලෝමයි කියලා කිව්වේ මුලින් ඉඳලා අගට කියනවා. ප්‍රතිලෝමයි කියන්නේ අග ඉඳලා මුලට කියන එක අමාරු පැටලෙනවා. දෙයට පුරුදු කරලා අවුරුදු 10ක් විතර කතාව අඩු කරන්න. දැන් අපිට වෙලා තියෙන්නේ භාවනා පන්ති කියලා කිව්වට වැඩිපුරම දේශනා. දේශනා කියන්නේ ඒක ධර්ම දේශනා. සාකච්ඡාවක් නෙමෙයි. අංක 1ට කරගන්න ඕන මේ පිටරට ඉන්න අයට අපි හැමදාම කියන දෙයක් සමාධිය ඇති කරගන්න කතාව අඩු කරන්න ඕන. කතාව වැඩි වුණාම සමාධියක් එන්නේ නැහැ. ඒක අසාර්ථකයි. කාලේන ධම්ම සාකච්ඡා කියලා එකක් තියෙන. ඒකට ඒක වෙනම සාකච්ඡා. සුදුසු වෙලාවක සාකච්ඡා. කාලේන ධම්ම ශ්‍රවණං සුදුසු වෙලාවක ධර්මයේ ශ්‍රවණය කරන. ඒ දෙක මංගල. භාවනා කියලා කියන්නේ ඒ දෙක නෙමෙයි. සාකච්ඡාවක් නෙමෙයි, ශ්‍රවණයක් නෙමෙයි. භාවනාවයි කියලා කියන්නේ වැඩිම වඩනවා. මොකද්ද වඩන්නේ? සිත. දුවන, පනින, නටන, දඟලන සිත එක අරමුණකට ගන්න එක භාවනාව. බුදුරජාණන් වහන්සේ බුදු වුණා කියලා කිව්වේ ඒකටයි. උන්වහන්සේ බෝධි මූලේ වාඩි වුණා. මගේ ඇටකටු කැඩිලා ගියත්, මස්ලේ වේලිලා ගියත්, මැරිලා වැටුණත් මෙතනින් මම නැගිටින්නේ. මෙතනින් මම නැගිටින්නේ කියන මේ වීරියෙන් තමයි වෙසඟ පූදාට කලින් දවසේ සන්ධ්‍යා කාලේ වාඩි වුණා. උන්වහන්සේ වාඩි වෙච්ච වාඩිවිල්ල අරමුණු ඉෂ්ට කරනකන් නැගිටින්නේ. එහෙම වාඩි වෙලා කතා කළේ නැහැ, සාකච්ඡා කළේ නැහැ, වැඩුවා. සාරා සංකේය කල්පලක්ෂයක් සංසාරේ මං කරගෙන ආපු දේ ඇත්ත. ඔන්න වඩාගෙන ගියා. හුස්ම රැල්ල ඇතුළට යනවා, එළියට යනවා. වේගෙන් යනවා, කෙටියෙන් යනවා. මේ හුස්ම රැල්ල දිහා බලලා අන්තිමට තේරුම් ගත්තා හුස්ම රැල්ලත් අනිත්‍යයි. ඇතුළට ගියා, පැවතුණා, එළියට ගියා, ඉවරයි. මොන අනිත්‍යතාවය දක්වා.
එහෙමනම් මේක දුකයි, උස්ම ගන්න එක ලේසි නෑ. මේ දවස්වල ලෝකෙම උස්ම ගන්නයි බය. මේ දවස්වල ලෝකෙටම ඔක්සිජන් නෑ කියලානේ කියන්නේ. මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නේ උස්ම ගැනීම. ඉන්දියාව දිහා බලනකොට පේනවා. අර විශාල සිලින්ඩර් තියාගෙනයි දැන් උස්ම ගන්න. මේ උස්ම රැල්ල තමයි නිවන. නිවනට පාදක වෙන ප්‍රධානම සාධකේ උස්ම රැල්ල හොඳට බලන්න පුළුවන්. මේක තමයි භාවනාවට උස්ම රැල්ල ගැන බලන්න නම් මුලින් බුදුගුණ වඩලා තියෙන්න ඕන. ඊළඟට මෙත්තා මෛත්‍රිය කේන්තියන්න බෑ. ඒ බොවිත අපිට තේරිච්ච දෙයක්, මම පෞද්ගලිකව දන්න දෙයක්. භාවනා කරන අයට හරියට කේන්තියක්. ඕක තමයි කෙලෙස් ධර්මයේ කැටි. ගොඩක් භාවනා කරන අයට හරියට කේන්තියක්. ආරණ්‍ය වල නායකයන්ට හරියට කේන්තියක්. ඒ කේන්තිය පාලනය කරන්න තමයි අර මෛත්‍රිය වඩන්නේ. සියලු සත්වයෝ සෝපත් වේවා. සත්වයෝ කියවම ওই කරණීය සූත්‍රයේ කියනවා සත්තු ගැන. තසාවා තාවරාවා දීගාවායේ මහන්තාවා මජ්ක්‍ධිමා රස්ස කානුකතූලා දිට්ඨාවායේව අද්දිට්ඨා ඒච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේශීවා. ඔතන සත්ව කොටස් 16ක්. අපි කටපාඩමින් කියෝ ඉන්නව නෑ මේ සත්තු. සත්තුන්ගේ නම් කිය රාත් වෙන්න බෑ. එතන කියන්නේ මොකද්ද? මේ සත්වයෝ සියල්ලෝම සූපත් වේවා. තසාතාවරාකෙන් රාත් වෙච්ච අය, රාත් නොවිච්ච මිනිස්සු අපි. දීගා කියන්නේ පිඹුරු වාගේ දිග ශරීර සත්. මහන්තා කියන්නේ අලි වාගේ සත්. මජ්ක්‍ධිමා කියන්නේ ගොන්නු, ඊළඟට අශ්වය වාගේ මධ්‍යම ප්‍රමාණ. තූලා කියන්නේ බල්ලෝ බලලු වාගේ කොට. අනු කියලා කියන්නේ ඇසට පේන්නේ නැහැ. අංශු වාගේ සත්තු. දිට්ඨා අපි දැකපු සත්තු. අද්දිට්ඨා කොච්චර ඉන්නවද දැකපු නැති සත්තු. සාගර පතුලේ කොහොම අප්‍රිකාවේ වනාන්තරයකට එමු ගියෝ. ඔය ඩිස්කවරි වල පෙන්නන දැකපු නැති සත්තු වැඩි. ඊළඟට දූරේ අවිදූරේ ළඟ ඉන්න සත්තු, දුර ඉන්න සත්තු. අපේ ආලපාලේ ඉන්න සත්තු. ඊළඟට භූතා ඉපදිච්ච සත්තු. සම්භවේශී කියලා කියන්නේ මව් කුසේ ඉන්න සත්තු තාම ඉපදිලා නැහැ. කලල මට්ටමේ ඉන්න සත්තු. සබ්බේ සත්තා භවන්තු සුඛිතා. මේ සියලු සත්තු සූපත් වේවා. ඊළඟට දෙපා ඇති සත්තු, සිව්පා ඇති සත්තු, බොහෝපා ඇති සත්තු, පා නැති සත්තු. මේ සෑම සතෙක්ම මං වාද. මං ආසනේ කිසිම කෙනෙක් මට කෝට් එකකින් ගන්නවට, ගලකින් ගන්නවට, පොලිත් කරනවට මං ආස නැහැ. මගේ ඇඟට වතුර දානවට මං කැමතියි. ඒ වගේ තමයි සෑම සතෙක්ම. ඒ සෑම සතෙක්ම කායික සුවයෙන් සුවපත් වේවා, මානසික සුවයෙන් සුවපත්. මේ සිත හොඳට ප්‍රගුණ කරපු කෙනෙකුට භාවනාව හරි ලේසියි. බුදුහාමුදුරුවෝ මෙත්තා කියන එක පාරමී වශයෙන් පිරුවා. මෙත්තා පාරමී, මෙත්තා උපපාරමී, මෙත්තා පරමත්ත පාරමී. ඒ නිසා උන්වහන්සේට පුළුවන්කම ලැබුණා මායව පරාජය කරන්න. දස මාර පරාජය කළේ එමය. මාර පරාජය කරපු බුදුරජාණන් වහන්සේ අන්න එළි වෙන යාමේදී සර්වඥතා ඥානෙ ලැබුවා. සම්මා සම්බුද්ධෝ අම්මා දුන්නු නම නෙමෙයි, තාත්තා දුන්නු නමක් නෙමෙයි, දෙයියෝ දුන්නු නමක් නෙමෙයි, සසර පූර්ණේ කරපු දානං සීලංච නෙක්ඛම්ම පඤ්ඤා විරියේන පංචමං කාන්ති සච්ච මදිට්ඨාන මෙත්තුපෙක්ඛා මේ දස මේ පාරමී වල බලය. සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රදාන,
සතර ඉරිදිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ග. මෙන්න මේ කියන බෝධිපාර්ශික ධර්ම, බෝධි අංග. බෝධි කියලා කියන්නේ පින්වත්නි මේ ගසකට නෙමෙයි. බෝධි කියලා කියන්නේ අවබෝධය. ඒකයි තුන්තරා බෝධිය. සම්මා සම්බුද්ධත්වය, පච්චේක බුද්ධත්වය, රාජ්බෝධිය. මේ තුනෙන් එකකටපත් නොවි කිසි කෙනෙකුට නිවන් දකින්න බෑ. නිවන් කියලා කියන්නේ එක්ක බුදු වීම, නැත්නම් පසේ බුදු වීම, නැත්නම් රහත් වීම. ඔය සඳහා පඩි 4ක් නගින්න ඕන. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, රහත්. ඔක තමයි පඩි පෙළ. එතකොට මෙන්න මේ පඩි පෙළ, සෝවාන් කියන මේ පඩි පෙළ පළවෙනි එකට පාත් තබන්න නම් සිතේ අර්පණා සමාධි මෙන්න මේ වාරි ගැඹුරුයි. මේ සිත ගැන විස්තර කරනවා අද බොහොම ලස්සන පොත් බලාගෙන කියෝගෙන යනවා. සමහරට ආගෙන ඉන්නකොට පුදුමත් හිතෙනවා මේවත් කියනවා. හරි ලේසි කියන්න පුළුවන්. කටපාඩම් කළාම පොත් ටික හොඳට පෙළ පොත් ටික බැලුවා නම් දැන් මේ මගේ පිටිපස්සේ දින මේ පොත් ටික ඔක්කොම කියවන්න පුළුවන්. ඕවා කියවපු කෙනෙකුට මේකේ තියෙන එකකින් භාගයක් නෙමෙයි පොත් 10ක් විතර කියවත් ඇති. කියවුවම කටපාඩම් කරගත්තා නම් වාඩි වෙලා දෙන්න පුළුවන් හොඳට. ඔය දැන් කතා කරන්නේ. කතා කරන එක වෙනයි, වඩන එක වෙනයි. අපේ තියෙන කතා. භාවනා පන්තියකට ගියත් තොර පෝංචියක් නැතුව කියවනවා. එතකොට මේ කතාවට එතන වෙලා ඉවරයි. ඒකට මේක මේ අවුරුද්දේ ඉඳලා පටන් ගමු. මොකද දැන් ලෝකෙ දිහා බලද්දී මරණානුස්සතිය හොඳට වඩත හැකි. දැන් මැරෙන හැටි. ගර්භණී අම්මලා මැරෙන. පුංචි ළමයි මැරෙන. මාපාරේ වැටිලා මැරෙන. මේක අපිට පෙන්නපු පාඩමක්. සබ්බේ සත්තා මරිස්සන්ති. මේ ලෝකේ තියෙනවා බුදුහාමුදුරු දේශනා කළ අනිමිත්ත කියලා කරුණු පහක්. කිසි කෙනෙකුට කලින් කියන්න බෑ. කිසි జగතෙකුට කියන්න බෑ. පළවෙනි එක තමයි ජීවිතං. තමන්ගේ ජීවිතය. මේ ජීවිතේ කොහොම මොනවා වෙයිද කියලා කාටද කියන්නේ. දෙවෙනික ව්‍යාධි. ව්‍යාධි කියන්නේ ලෙඩ. කොරෝනාද මොනවද කියලා කවුද දන්නේ? සීනි මැරි සීනිද නැත්නම් නාර පිපිරේද ඔවා කියන්න බෑ කාට. ඒ ගාක් ගලක් වගේ ඉන්න අය මැරෙන්නේ. ව්‍යාධි. ජීවිතං ව්‍යාධි කාලු කියන්නේ වේලාව. මැරෙන වේලාව. උදේ මැරෙයිද, රැට මැරෙයිද, දවල්ට මැරෙයිද, ඉස්පිරිතාලේ මැරෙයිද, ඒවා කියන්න බෑ. ජීවිතං ව්‍යාධි කාලෝච. ඊළඟට දේහ නික්කේප. කියන්නේ මේ මල කඳ වල දාන තැන. මේ ශරීර කූඩුව මලාට පස්සේ කොතන වල දායිද කිසි කෙනෙකුට කියන්න බෑ. අපි සමාජයට ආසයි પરම්පරාවලටම දාපන් කියලා ඒමත් වෙනවා. නමුත් කියන්න බෑ. කල් වේලක් කියන්න බෑ, වෙනස් වෙන්න පුළුවන්. දැන් සුනාමි ආපු වෙලාව එක වලේ ඔක්කොම දැම්මේ. දැන් ඉන්දියාවේ පුච්චන ඇති. දැන් යමුනා ගංගාව ළඟට ගියාම කොහොමත් ඉස්සරත් එහෙමයි. කොරෝනා වලට කලිනුත් එහෙමයි. ගංගා යමුනා ගංගාවල් දෙකේ වැඩිපුර යන්නේ මල කඳක්. ගංගා නදිය ළඟට ගියාම උදේ පාන්දර බලන්න පුළුවන් මිනි 100 200ක් යනවා. බොහොම පාවෙලා යනවා. ඒකේ මිනිස්සුගේ ආසාවක්. පුණ්‍ය තීර්ථයේ ගඟේ ගියාම ස්වර්ගයට යන්න පුළුවන් කියලා හිතනවා. මල කඳ. එතකොට වල දාන තැන කියන්න බෑ. ඊළඟට ඉපදෙන්න තැන. මැරිලා මොකෙක් වේද කවුද දන්නේ? ඊළඟ ආත්මෙදී කොහොම වෙයිද? කොතන ඉපදෙයිද? ඔවා කල් වේලාවක කියන්න බැරි අනිමිත්ත කරුණු. මොන මොහොතේ මැරෙයිද, මොන ලෙඩකින් මැරෙයිද, මරුණාට පස්සේ කොයි වලදායිද, කොයි ඉපදෙයිද, මොන වෙලාවෙ මැරෙයිද මේවා කියන්නේ. ඒ නිසා තමයි මරණානුස්සති අනුස්මරණේ වැඩිම වඩනවා කියලා හිත ඇතුලේ. හොඳ තැනක වාඩි වෙලා
ඇස් දෙකත් භාගයට වාගෙන මේ හොඳට මෙනෙහි කර ආරක්ෂා. එතකොට විසංග පෝය දවස ලෝකෙට වැදගත් වුණේ ඒකයි. සුඛෝ බුද්ධානං උත්පාදෝ. බුදු කෙනෙකුගේ උපත සැපයි කියන්නේ මොකද? දන්නේ නැති දේ දැනගන්න ලැබුණා. මේ ලෝකෙ තිබිච්ච දේවල්. බුදුහාඳුරු අලුත් දෙයක් කිව්වේ නෑ අපිට. ජාති ඉපදෙන එක බුදු කෙනෙක් උපන්නන්න නැත්නම් ලෝකෙ ඉපදෙනවා සත්තු. ව්‍යාධි ජරා බුදු කෙනෙක් කිව්වත් නොකිව්වත් අපි කවුරුත් නාකි වෙනවා. ඒක 아무තුවෙන් කියන්න දෙයක් නෙමෙයි. ව්‍යාධි ලෙඩ දෙනවා. මරණය මැරෙනවා. අප්‍රිය දේ ළඟට එනකොට අඬනවා, ප්‍රිය දේ වෙන් වෙනකොටත් අඬනවා. හිතන ඒවා ඉෂ්ට වෙන්නේ ඒත් අඬනවා වැළපෙනවා. මේ පංචස්කන්ධේ දුකයි. නමුත් මේක අපි තේරුම් ගත්තේ නැහැ. මේක දුකයි කියන එක තෝරලා දුන්නේ බුදු කෙනෙක් විතරයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේලාට කියනවා නමක් මග්ග දස්සාවි පාර පෙන්නනවා. ඕකයි උන්වහන්සේ කළේ. 45 අවුරුද්දක් උන්වහන්සේ වෙන මොකක්වත් කළේ නැහැ. මේ අද ඉන්න අපි වාගේ තාප්ප බඳින්න, කොඩි දාන්න, පෙළපාලියන්න, රජයට විරුද්ධ උද්ඝෝෂණ කරන්න ඔය මොකක්වත් බුදුහාමුදුරු කළේ නැහැ. බුදුහාමුදුරු කළේ ගහක් යට, ගලක් යට, කැලේ කොයි හරි වාඩි වෙලා මේ අන්ධ මන්ද වෙච්ච මිනිස්සුන්ට කතා කළා. කතාවෙනුයි ජයගත්තේ. යා යුතු මග පෙන්නලා දුන්න අතින් අල්ලගෙන ගියේ නැහැ. වරින් මං එක්ක කියලා ඇදන් යන්න බෑ නිවනට. දැන් බුදුහාමගේ මස්සිනා තාත්තගේ නංගිගේ එකම පුතා දේවදත්ත. තාත්තගේ නගා නැන්දගේ පුතා. නැන්දගේ පුතා කියන්නේ ඇවැස්ස ලේ මස්සිනේ. ලේසි නෑ. පොළොව පලාගෙන ගියේ. බුදුහාමුදුරු ඉන්නකොට ලේ වමනේ දාලා පොළොව පලාගෙන යනකොට ඒක බලන්න සිදුවෙච්ච දේ ඔන්න මෝඩයන්ගේ ලක්ෂණ. බුදු කෙනෙක් උපන්නක් සැප විඳින්න බැරි මෝඩකම. අවිජ්ජා කියලා කියන්නේ උකට. අවිජ්ජා පත්‍ය සංඛාරා කිව්ව එකට. මේ අවිද්‍යාව නිසා තමයි අර අපායට යන සංඛාර ගොඩනගාගන්නේ. අවිද්‍යාව නැසලා තිබුණා නම් උන්වහන්සේටත් තිබුණා සරියුත් මුගලන් ආනන්ද නන්ද රාහුල වාගේ උන්වහන්සේලා නිවන් යන්න. ඇයි බැරි උනේ මේ තියෙන අවිද්‍යාව? මෙන්න බණ කියන්න වාඩි උනේ. බුදුහාඳුරෝ ළඟ හිටපු ගෝලියෝ ටික කඩාගෙන ගිහිල්ලා සංඝ බේද කරගත්තා. බුදුහාඳුරු සරියුත් ආඳුරන්ට කියනවා සාරිපුත්ත දැම්මම ගිහිල්ලා අර භික්ෂුන් වහන්සේලාව එක්කන් එන්න. සරියුත් ආඳුරු ගියේ. යනකොට මෙයා බණ කියනවා. දෙපැත්තේ දෙනමක් ඉන්නව අගසව් දෙනම. දේවදත්ත. සරියුත් ආඳුරු එනවා දැක්ක ගමන් ආඩම්බරේ වැඩි වුණා. අන්න සාරිපුත්තත් එනවා මල් ළඟට. දැන් මමයි ලොක්කා. පරණ දෙයක් මතක් වුණා. දවසක් බුදුරජාණන් වහන්සේ බණ දේශනා කරන ගමන් සූත්‍රේ පටන් ගත්තා විතරයි කිව්වා සාරිපුත්ත මට අමාරු. මම පොඩ්ඩක් සැතපෙන්නම්. සාරිපුත්ත මෙතන ඉඳලා ওই බණ ටික කියන්නේ. ඕක තමයි අර පිරිත් පොතේ තියෙන සත්‍ය විභංග සූත්‍රය. මා ගැඹුරු පිරි සූත්‍රයක්. ඒක මතක් වෙලා මේ දේවදත්ත මොකද කළේ? සාරිපුත්ත මේ ඉන්න මට ටිකක් අමාරුයි, මන් ටිකක් සැතපෙන්නම්. ඔයා බණ ටිකක් කියන්න කියලා වාඩි කෙරුවා බණ පුතේ. සරියුත් ආඳුරට හොඳම අවස්ථාව සම්මාදිට්ඨිය දේශනා කළා. අර ඊට පොයි ටික ඔක්කොම අරන් ගියා. ඔක්කොම පිටිපස්සෙන් ගියා ජේතවනේට. නින්දෙන් නැගිටලා බලනකොට දෙන්නයි ළඟ ඉන්නේ. අර අගසව් වාගේ හිටපු දෙනම ඉන්නවා. වටපිට බැලුවා. කෝ ආපු අය. ඒ වෙලේ එතන හිටියා ටිකක් සැර උන්නාසේ කෙනෙක්. ඇඳේ සැතපෙලා හිටපු දේවදත්ත තෙරුන්ගේ පපුවට ධනීසින් කකුල මේම නමලා ධනීසින් ඇටා. තම්සේ වාගේ ගුණෙක් කොයි. තම්සේ බණ කියන්න දෙන්න තිබුණේ මටනේ. මමනේ තම්සේගේ සැරියුත්. තම්සේ මොකද සාරිපුත්තට ගියා බණ කියලා ඔක්කොම අරන් ගියා. තමන්ගේ බෙල්ල කපන්න තමන්ම කඩුව දුන්නා වගේ.
මා ගුණා මෝඩයා කියලා එන්න කකුලේ. එන්න පුපාට ලේ විසිකුණා කටින්. වයසයි. ඒ වෙලේ තමයි බුදු ගුණ මතක් වුනේ. ඔන්න බලන්න. මම මොන අපරාධ කළත් බුදුහාමුදුරු මට වෛර කළේ නෑ. දැන් මේ අන්තිම මොහොතේ යන්න ඕන මම පන්සලට. ඇඬුවා. ඔන්න ඉද තප්පති තමන් කරපු මෝඩගම් ගැන ඉතලා තැවෙනවා ඔන්න අන්තිමට. අස්සු මුකෝ රෝදා කඳුළු බේරෙනවා. ඊළඟට මොකද කළේ? අනුකම්පාවෙන් ඉස්සුවා. ඇයි මෙයාත් රාජකීය කෙනෙක්. සිවුර පුරා ලේ බේරෙන උස්සන් යනකොට. ජේතවනයේ කිට්ටුව ගඟ ගල මිනිස්සු නාන වෙලාව කිව්වා ලේ පෙරාගෙන පන්සල යන්න බෑ. චුට්ටක් තියන්න මම මූණ උදගෙන එන්න. බිමින් තියලා ඇඳින් බිමට බෑලා පියවර 3යි. ජේතවනයේ පෙනි බුදුහාන්ට පේන්නේ නැහැ. බුදුහාඳුරන්ට පෙනි කෙනෙක් පොළොව පලාගෙන යන්නේ නැහැ. පෙනි පොළොව විවර වුණා. ඇතුළට ඇදන් ගියා. ඇදගෙන ගියා. ඇදගෙන යන්නේක අපේ කවියා ලංකාවේ කවියා කියනවා අනේ බුදු මස්සිනේ මාව බේරගන්න. මේ මස්සිනා බේරන්න බෑ. තමන් කළා නම් තමන් විඳින්න ඕන. නැතන් මාතා පිතා කෛරා අම්මා නෙමෙයි තාත්තා නෙමෙයි දෙයියෝ නෙමෙයි. තමනුයි වපුරන්නේ. කාටවත් දොස් කියන්නේ. ඒකයි තථාගත දේශනාව. අත්ත දීපා භික්ඛවේ විහෙරත අත්ත සරණ අනඤ්‍ය සරණ. මානනි තමන්ට තමන්ම පිට. වෙන කාගවත් පිට බලාපොරොත්තු වෙන්න එපා. තමන්ට තමන් ආලෝකික ඇති කරගන්න. වෙන කෙනෙකුගේ ආලෝකේ තමන්ට වැඩක් නැහැ. දැන් අද ওই බුවයි කියන්නේ වැඩිපුරම පිරිමි කියනවා. ආඳුර්නීති අපි නාවට නෝනා එනවනේ නෝනා දන් දෙන්නවා. හරි නෝනා කරනවා. ඒවා නෝනායි ගෙනියන්නේ. මට බඩගිනි කියලා මගේ නෝනා කාලා මගේ බඩ පිරෙන්නේ නැහැ. මට බඩගින්න මං කඩනවා. මං කෑවොත් තමයි මගේ බඩ පිරෙන්නේ. නෝනා කෑවා කියලා මගේ බඩ පිරෙන්නේ නැහැ. එතකොට කරන වැඩේ පිළිවෙලකට මේ ශරීර කූඩුවෙන් මේ ශරීරේ පුරාම මේ ශරීරයෙන් වැරදි කරන්නේ කොටස් 3යි. කයෙන් කරනවා, කටින් කරනවා, සිතින් කරනවා. කයෙන් කරන්න තියෙන වැරදි 3යි. ඒ 3ට අර ඔක්කොම ඇතුල් වෙනවා. පරපණ නැසුම, සොරකම, අනාචාරය. අද බණ කියන අපේ රටේ මේ 3ම වැඩි. පිට රටවල වල අනාචාරයෙන් පිට රටවල වල අඩුයි. මැද පෙරදිග කොහොමත් යුරෝපේ අපි යුරෝපේ කොච්චර හිටියත් මම දැක්ලා නැහැ මේවා රජේ සම්මත කරලා තියෙනවා. ඒ නිසා ප්‍රශ්න නැහැ. මේ දැන් පාසල් යන ළමයාගේ පවා ඔක්කොම විනාශ වුණා. අනාචාරය. කටින් කරන වැරදි 4ක් තියෙනවා. බොරුව, කේලම, සිත රිදෙන වචන, සම්පප්පලාප. ඔය 4ත් ලංකාවේ තමයි වැඩි. මේ බණ කියන රටේ ඔය 4 අරිගෙන කරනවා. පිට රටවල කතා කරන්නේ බුදුහාමුදුරු දේශනා කරපු ඒ රටවල වල තියෙනවා එකතු වෙච්ච තැනක කළ යුතු වැඩ 2යි. එකක් ධර්මයේ කතා කරනවා නැත්නම් නිඳුයි. දැන් සමහර රටවල දැන් මට මතකයි ෆ්‍රාන්සියේ ඉඳලා සිසිලියට දූපතකට කෝච්චිය යන්න පැය 24ක්. ලේසු ගමනක් නෙවෙයි. ඒ කෝච්චි නිකන් යන්නේ නැහැ අපේ වගේ නෙමෙයි බුලට්. වේගින් යනවා. ගිහිල්ලා මූද ළඟ නතර කළාම විශාල නැවක් තියෙනවා. මිනිස්සු එක්කම කෝච්චි පෙට්ටිය ඔක්කොම ගලව නැවේ දාන. මිනිසුත් එක්ක. ඕ නැව ඇතුළට දානවා අර කෝච්චි පෙට්ටිය අඩුම තරමේ 50ක් 60ක් තියෙනවා. ඔක්කොම මිනිස්සු ඔක්කොම කෝච්චිය නැවේ.
ඊළඟට නැව යනවා විනාඩි 45ක විතර සාගරේ. ගැඹුරු මූද යන. ගිහිල්ලා ආයි නැව අරෝල නතර කරනවා රට පැත්තට දූපත පැත්තට. ආයි ලවුන්ස් කරනවා තේ බීලා එමෙ ඉවර නම් ඇවිල්ලා නගින්න හිටපු සීට් වල. නැවේ තියෙන හෝටල්. තේ බොන්න පුළුවන්, කන්න පුළුවන්, වටපිට බලන්න පුළුවන්. ආයි තිබුණා වගේම කෝච්චි පෙට්ටි ටික සවි කරලා. සවි කරලා ආයි කෝච්චි යනවා. අර එත්නා කඳු මේ ගිනි කඳු වටේ. ගිහිල්ලා තමයි රටට යන්නේ. එතකොට මේ පැය 24ක ගමනේදී ඔය යුරෝපේ මිනිස්සු මොනවද කරන්නේ කෝච්චි? එකක් පොතක් කියෝ. හොඳ පොතක්. කියෝල ඉවර කරතයි. තව තරුණ ළමයි කනේ වයර් එකක් ගාගෙන ලැප් එක තියාගෙන ඔය ඇස් දෙක වාගෙන යනවා මොකක් හරි දේශනයක් නැත්නම් සින්දුවක්. නැත්තම් නිදි. චාරබාර කරදර මොකක්වත් නැහැ. කතාව නැහැ. කතා කළත් බයිනවා. වපන් කට කියනවා. සර කරපු. නිස්සබ්දතාව. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ එකයි වාචාය සංවරෝ. වචනය පාලනය කරගන්න ඕන. දැන් මේ ලෝකෙම සැනසුවේ කටින්. දුක්ඛාරිය සත්‍ය මේ ඔක්කොම කියලා දුන්නේ කටින්. බුදු කෙනෙකුගේ වචන මොන වගේද කිව්වම අදයංගමා දුකටපත් වෙච්ච කෙනාගේ සිත සනසන වචන. කන්න සුඛා ඒ වචන තාම අපේ කනට සැපයි. දැන් බලන්න මේ පිරිත් කියන එක කොච්චර කිව්වත් අපිට එපා වෙන්නේ. ඒක කනට සැපයි. ධම්මචක්කය කියනකොට මේ අවුරුදු මං හිතන්නේ 25කට 30කට කලින් ලංකාවේ හිටියා ওই කැලණිය රජමා විහාරයේ ආඳුරු නමක් පිරිත් රජු. ඒ ආඳුරට විතරයි ඒ නම කිව්වේ. වත්තල සීලරතන නායකා. උන්වහන්සේගේ පිරිත් තමයි මේ දවස්වල බෝධිවල පන්සල් වල අවශ්‍ය උදේ දාන්නේ කැසට් පිස්. ඒ කටහඬ බලන්න. ලේසියෙන් උන්වහන්සේ ධම්මචක්කය කියන්නේ කලාතුරකින් හිතවත්ම දනකයි කියන්නේ. කකුලක් උඩ කකුලක් දාගන්න. පිරිත් මණ්ඩපය ඇතුලේ කකුලක් උඩ කකුලක් නැත්නම් මේක අදින්න බෑ. ඒ ලතාව තාලේ සද්දයක් නෑ. වත්තල නායකාඳු ධම්මචක්කය කියනවා කොහොම ආඳුගොල්ල ඔක්කොම එල වාඩි වෙනවා ශාලාවේ. කියන්නේ. ආයික අද්දලා ගන්න. වත්තලාඳු රහත් වෙලා නැහැ. කෙලස් තියෙන ඒ ආඳුරු කියනකොට ඔය පිරිත ඕම නම් එදා බරණැස ඉසිපතනේදී සුදු බුදු රැස් වීදෙන දලදා ස්පර්ශයෙන් නිල් මානෙල් මල් සුවඳ වීදෙන මුඛපත්මෙන් දේශනා කරද්දී කොහොම තියෙන්නේ? අන්න ඕකයි හිතන්නේ. මොන විදියට තියෙන්නේ? ඒ නිසා දිස්සමානෝ පිතා වස්ස රූපකායෝ අචින්තියෝ. බුදුහාමුදුරගේ රූප සම්පත්තියවත් ඉතල නිම කරන්න බෑ. ඔය වසවර්ති මාරයා අන්තිමට ලංකාවට ආවේ අන්තිමට ඊට පස්සේ මිනිහ ඇවිල්ලා නැහැ. කුරුණෑගලට. කුරුණෑගල පැත්තේ මං හිතන්නේ ගොකරැල්ල කියලා ගමක් තියෙනවා. කඳු. ඒ කඳු උඩ ආඳුරු නමක් භාවනා කළා. ඒ ආඳුරු භාවනා කරලා අවසානයේ වත් පිළිවෙත් කරන්න ඕන. අතු ගන්න ඕන. භාවනාම කරලා හරියන්නේ නැහැ. පිළිවෙත් පුරන්න ඕන. වත් පිළිවෙත් අතුපතු ගෑම සුද්ධ පවිත්‍ර කිරීම මේවා කරන්න ඕන. මේ ආඳුරු ඉදලා අරගෙන බෝ මළුව කන්ද උඩ වැලි මළුව ලස්සන්ට ඇමදුවා. ඔය අතුගානිකේ ක්‍රමයක් තියෙනවා. භාවනා කරන කෙනයි නිකන් එකයි අතුගානිකේ ලොකු වෙනසක් තියෙනවා. භාවනාව පුරුදු නොකරපු කෙනෙක් සමාධියක් නැති කෙනෙක් අතුගානික පිළිවෙලක් නැහැ. කොස්සෙන් අතු ගෑවම කොස්සයි පොළවයි ගැටෙන්න ඕන. ඉදලෙන් අතු ගාද්දි ඉදලයි පොළවයි ගැටෙන්න ඕන.
දැන් අද මොකද කරන්නේ මේ පැත්තේ තියෙන වැලි ටික ඔක්කොම ඇදන් ගිහලා අර පැත්තට දානවා. තට්ටි ගාලවා. ඔස්සෙන් අතු ගෑවත් හරියට දූවිල්ල ගිහිල්ලා නැහැ. ඒක භාවනා කරන කෙනාගේ කලබලකාරයගේ උන්දර බලාගත්ත එක වැඩ. භාවනා කරන කෙනෙක් නම් සිත සමාධි තියෙන කෙනෙක් නම් කරන හැමදේම මල් වට්ටියක් ඇදුවා ලස්සනයි. පිළිවෙලයි. මේ ආන්දර අතු ගැව්වේ පොල්ලක්ත වියනවා වගේ. ලස්සන අතු ගන්නවා. කසල ඉවත් කරනවා කියන්නේ ඒකයි. අතු ගගා යනකොට ඔය කටු කෑලි අරව මේවා ගල් කෑලි තියෙන ඒවත් ගන්න ඕනේ ඉදලින්. ඇයි සෙරෙප්පු නැතුවනේ යන්නේ ඇනුණු. මේ පැත්තට යනවා අනිත් පැත්තට එනවා. ඒකම අතු ගැඩසෙ පාගන්න ඉතින්නේ. ඔන්න මිදුලක් ලස්සනට අතු ගෑපු ගමන් ඕනම කෙනෙක් ඉදලා මේම තියාගන්න නිකට. මේම අත උඩින් නිකට උඩින් තියාගෙන බලනවා වටේට. මමනේ අතු ගෑවේ. අක්කර ගණන් තියෙන තැන් අතු ගෑවා මේන් බලනවා ටික වටේට ඉද නන්දති. ඔන්න සකචිත්තං පසීදති. මමනේ අතු ගෑවේ. සතුටුයි. තව කෙනෙක් ආවම අතු ගාපු ලස්සන දැකලා පාගන්න ඉතින්නේ. අපෝ මේ අතු ගාපු කොහොමද පාගන්න? පරචිත්තං පසීදති. ලස්සනට අතු ගාලා. මේ ආඳුර අතු ගාලා ඉඳලා තියාගෙන ඉඳිද්දි මෙන්න එක පාරට ගොනෙක් ආව කඳ උඩ. කවදාවත් නොවෙන වැඩ. අර ලස්සන නැති කළා. මේ ආඳුරිත ඉත නරක කරගත්තා. ගියා යා. දෙවෙනි දවසේ අතු ගෑවා. අතු ගාලා අර විදිහට බලදි වඳුරෙක් පැන්නා. වඳුරට නිකන් ඉන්න බෑ. වඳුරා කියන්නේ නිකන් ඉන්න එකෙක් නෙවෙයි. ඒට මේට ගිහිල්ලා ඔය පොළොව නාස්ති කළා. මෙයාට ආයිතින් ඉත නරක වුණා. තුන්වෙනි සැරේ පිස්සෙක් ආවා. තුන්වෙනි දවසේ අතන පිස්සෙක් ඇවිල්ලා අතේ තිබිච්ච දණ්ඩෙන් ඔක්කොම ඉරි ඇඳගෙන යනවා. මේ ආඳුරු බලුවා මේ හැමදාම මේ මොකෙද දෙන්නේ? නිකන් කතා කළා. ඒ නතර වෙලා. උඹ මොකද මාරයා නේද කියලා වනික අපි හිතන්නේ මාරා ආවෙස වෙලා කියලා. එකක් තියෙන හොඳට මතක තියාගන්න. ඒ වසවර්ති මාරයා කවදාවත් බොරු කියන්නේ නැහැ. එයාගේ ගුණය බලන්න. බොරු කියන්නේ. ශක්තියවාදී කෙනෙක්. ඔව් කිව්වා. ඊට පස්සේ මේ ආඳුරික මු පිස්සෙක්නේ. හරි උඹේම නම් මට පෙන්නපන්කෝ උඹ බුදුහාඳුරු දැකලා තියෙනවනේ. උඹ බුදුහාන්ටත් කරදර කළා. මට බුද්ධ රූපයක් මවල පෙන්නපන් කිව්වා. උඹ දැකපන්. ඒතර මේ අඹන රූප නෙමෙයි. මෙයා පෙන්නවා සැබෑම බුදුහාමුදුරන්ගේ රූපය. අර ආඳුරන්ගේ අතේ තිබිච්ච ඉදලා බිම වැටුණා අත් දෙක නිකම්ම නලලට ගියා. අර ගල උඩම වාඩි වුණා බැලුවා බුදුහාම මේ කොච්චර ලස්සනද මගේ බුදුහාම. ඒ රූපේ දැකලම උන්වහන්සේ අර කළු ගල උඩ වාඩි වෙලාම රහත් වුණා. මේ ලංකාවේ. එදා බයේ පැනලා ගිය මාරයා මන් නිසා මේ ආඳු රහත් වුණා කියලා පැනලා ගිය මාරයා ඊළඟට තාම ආවේ නැහැ. ඇයි ඒ වගේ ගුණවතුන් දැන් නැහැ. දැන් ඉන්නේ ඔක්කොම බුරු කාලේ. වංචා. දැන් පහුගිය දවසක ටීවී බුරු මෙරටේ ආමුලම පිළිනුවම් පැව කියලා පෙන්නේ. අත මේ බිමට වැටුණා පෙට්ටිය දාලා අන්න අර පැත්තේ ගිහලා පෙට්ටිය ඇල්ල යාළුවෝ නැගිටිනවා. සරියුත් ආඳුරු මොගලන් ආඳුරු පිළිනුවම් පාලා නැගිටින්නේ නැහැ. පිළිනුවම් පැවට පස්සේ මැරිලා. මල කඳන් නැගිටින්නේ නැහැ. මේක ලෝකෙම පෙන්නවා. එක එක ව්‍යාපාර. තමන්ගේ ෆෝන් එකේ ලයික් වැඩි කරගන්න. දැන් ඒ වගේ ව්‍යාපාර බිස්නස් නෙමෙයි ඔක්කොම බිස්නස්. ඔක්කොම සල්ලි වලට යට වුණාම උවට තමයි කෙලෙස් කියලා කිව්වේ. ඒ නිසා පින්වතුනි මේ උතුම් පෝය දවස අවුරුද්දට එක සැරයයි. දැන් අවුරුදු 3ක් අපිට බැරි වුණා ආමිෂ ඔය දන්සල් දෙන්න තොරම් බඳින්න. ඒවා ආමිෂ. ඒවා නොකලා කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒවත් ඕනා. කොඩි දාන්න ඒවා බැරි වුණා. භක්ති ගීත කියන්නේ. නමුත් මේ අවුරුදු 3 අපිට පුළුවන් වුණා ප්‍රතිපත්ති. ගියක් ඇතුළට තනි වුණා, කාමරයක තනි වුණා. දැන් මේ ජනමාධ්‍ය වලින් ඕන තරම් ධර්ම දේශනා යනවා. ඒවට කන් දුන්නා, බුදුන් වැඳ බණ භාවනා කළා.
තමන්ගේ සිත බලා ගන්න අවස්ථාව ලැබුණා. ඒ අනුවයි අදත් මේ උතුම් පින්කම කළේ. පංචශීල සමාදන් වුණා, බුද්ධ පූජාව සිද්ධ කරගත්තා. ඊළඟට මා ගැඹුරු දෙයක් කිව්වේ නෑ. බුද්ධානුස්සතිය වඩන්න, ධම්මානුස්සතිය වඩන්න. අසුබයි කියලා කියන්නේ මේ ශරීරයේ වටින දෙයක් ඇත්තේ නෑ. සෙමසෙටු මල මුත්‍රා වලින් පිරීලා තියෙනවා. මේ දහඩිය දැම්මම පවා ගඳයි. ඊළඟට මරණානුස්සතිය. මේ අවුරුද්දක් ඇතුළත ලක්ෂ ගාණක් මල. ජීවිතං අනියතං මරණං නියතං. මම මැරෙන්නයි ඉපදිලා තියෙන්නේ කියන එක නිතර හිතේ තියාගන්න. ඔය ඉන්දියාවේ ඔය ඉන්දු මිනිස්සු නළලේ මේම සුදු පාටට ගානවා අලු. මොකටද ගාන්නේ? උඹ මොන විදියේ జగතෙක් වුණත් කවදාරි උඹ අලු වෙනවා. මේක ඔළුවේ තියාගන්න. ඒකයි එක නළලේ ගාන්නේ. උඹ මොන జగතෙක් වුණත් රාඩෝ එකේ ගියත් හෙලිකොප්ටරේ ගියත් කවදාරි උඹ මේ අලු වෙනවා. මේක ඔළුවේ තියාගනින්, මතක තියාගනින් කියන එක තමයි නළලේ අලු ටිකක් ගාගෙන යන්නේ. මැරෙනවා කියන භාවනාව. ඒ නිසා අපි මෙන්න මේ ආරක්ෂා, බුදු ගුණේ නැමැති ආරක්ෂාව, මෛත්‍රිය මිතුරුකම, අසුබය, මරණය, මේවා මේ වෙසඟ පෝදා ඉඳලා ලබන වෙසඟ පෝදවස දක්වාම මනාකොට වඩනවා කියන අදිෂ්ඨානය තමයි සැබෑම බුද්ධ පූජාව. මෙතන ගිලම්පස තියලා, දානි තියලා, මල් පිදුවට පළක් නැහැ. මේවා නොකරනවා නම් ගිලම්පස පූජා නොකලත් කමක් නැහැ, මල් පූජා නොකලත් කමක් නැහැ. මේවා කරනවා නම් මේවා තමයි සැබෑ බුද්ධ පූජා. ඒවා මතකේ තියාගෙන ගෙදරට වෙලා පරිස්සම් වෙලා බණ භාවනා කරන් සැමටම ශක්තිය, බුද්ධිය, වාසනාව ලැබේවා. ලෝකෙම සුවපත් වේවා. කොරෝනා වසංගතයේ ඉක්මනින්ම දුරු වෙලා මුළු ලෝකෙටම සැනසෙල්ල ඇති වේවා. විශේෂයෙන් මේ ඔමන් රටේ ජීවත් වෙන අපේ බෞද්ධයෝ බොහොම ශ්‍රද්ධාවන්ත අය. ඒ මැරිච්ච රජතුමත් ඒ වාගේ. ඒ රජතුමන්ගේ පටන්ගෙන ඔය මියගිය සමටත් අපේ සභාපතිතුමා, ලේකම්තුමා, අනිකුත් ඔය සියලු දෙනා, අපේ තානාපතිවරු ඇතුළු සියලුම දෙනාට සිත සාන්තිය, සැනසෙල්ල පිණිස මේ පින් පවතිවා කියලා කවුරු සාදු කියයි. අද දින මේ වෙසක් පුර 15 පෝය නිමිති කොටගෙන සම්බුද්ධ පූජාව සඳහා දායකත්වයේ උසනු ලබන්නේ ප්‍රසන්න උණුගහල්ල මහත්මයා ඇතුළු පවුලේ සෑම දෙනා. මේ සුවිශාල වැඩ කොටසක් ඔය පන්සල මුල් කරගෙන සිද්ධ කරනවා. ඒත් බලාපොරොත්තු වෙන්නේ කොරෝනා වසංගත රෝගීන්ට, රෝගයට ගොදුරුව සිටින සියලුම ශ්‍රී ලාංකික ජනතාවට, ලෝකවාසී සියලුම ජනතාවට ඉක්මන් සුවය සහ නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා සිතපතන්න ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඔමානී ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේට සහ දාම්පාසලේ දූ දරුවන් වෙනුවෙන් මහත් සේවාවක් ඉටු කළ කොරෝනා රෝගීට ගොදුරුව පරලෝසපත් මහේෂ් කිරිවද්දල මාතුන්ට මෙබඳු දුකක් සසර නොවේවා, නිවන් සුව ලැබේවා කියලා පතනවා. උමානී තානාපති කාර්යාලයේ තානාපතිතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට සෙත්පතනවා, ආශිර්වාද කරනවා. උමානී රාජ්‍ය සේවයේ නිමකොට ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේට සහ දාම්පාසලේ සෑම කටයුතු වලදීම උදව් උපකාර කළ කමලනාදන් මහත්මයා ඇතුළු කුසුම් මහත්මියට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. ප්‍රසන්න මහත්මයා ඇතුළු සුජීවත්ව සිටින දෙමාපියන් ඇතුළු පවුලේ සැමට සිත පැතා ආශිර්වාද කිරීම සහ ඔවුන්ගේ පරලෝසපත් සංසාරගත සියලුම ඥාති මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කරනවා. මෙම වැඩසටහන සඳහා සහයෝගය ලබා දුන්
ගාමිණී සමරදිවාකර මාතා ඇතුළු පවුලේ සැමට සෙත්පතා ආශිර්වාද කිරීම. මෙම පින්කම සඳහා සම්බන්ධ වූ සියලු දෙනාටත් ඔවුන්ගේ පවුල්වල සැමටත් සෙත්පතා ආශිර්වාද කිරීම සහ ඔවුන්ගේ පවුල්වල පරලෝසපත් සංසාරගත සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරමු. එමනම් අපේ ප්‍රසන්න මාතුන්ගේ මේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. සියලු දෙනාට තුනුරුවන්ගේ ආනුභාවයෙන් අසිරි බලයෙන් යහපතක් වේවා. සියලු දෙනාගේ සියලු පැතුම් සඵල වේවා, සාර්ථක වේවා කියන පැතුමෙන් කවුරුත් දැන් පරිස්කාර ආදී පූජා කරා. දැන් මේ වේලාවේ රැස් කරගත් සියලු පින් මියගිය සමට අනුමෝදන් කරමු. අපවත් වේවදාල සංඝ පිරිසටත් ඔබ අප නමින් මියගිය වූ සමටත් කොරෝනා වසංගතයෙන් මියගිය සෑම දෙනාටත් අජර අමර නිවන් සුව ලැබේවා කියලා පින් දෙන්න. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. දෙවියෝ මේ පින්දක සතුටු වේවා, අනුමෝදන් වේවා. මුළු ලෝකෙම රැකදේවා. කොරෝනා වසංගතේ දුරු වේවා. ඔමහන් දේශයේ ජීවත් වෙන සැමටත් අභිනව රජාණන් ඇතුළු සියලුම රටවැසියන්ට, ලක්වැසියන්ට, ලෝවැසියන්ට සෑම සත්වයෙකුටම යහපතක් වේවා. මේ වෙසඟ පෝ දවසේ ආකාශේ පායන පුන්සඳ වාගේ සියලු දෙනාගේ පැතුමන් සඵල කරගෙන සමත විදර්ශනා වඩාගෙන ඉක්මන් භවයකදීම බුදුරජාණන් වහන්සේ සැපයි කියලා දෙසූ අර උතුම් නිවන් පිණිස පවතිවා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. මෙම කියන්න. ඉදං මේ පුඤ්ඤං මට මේ පින ආසවක්ඛයා වහං හෝතු සසර දුකින් මිදීම පිණිස නිවනින් සැනසීම පිණිස හේතු වේවා, වාසනාව වේවා. වදගත් සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශ මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. ආයු වඩ්ඩකෝ, ධන වඩ්ඩකෝ, සිරි වඩ්ඩකෝ, යස වඩ්ඩකෝ, බල වඩ්ඩකෝ, වන්න වඩ්ඩකෝ, සුඛ වඩ්ඩකෝ හෝතු සබ්බදා. දුක්ඛ රෝග භය වේරා ශෝකා සබ්බේ උපද්දවා. අනේකා අන්තරායාපි විනස්සන්තු ච තේජසා ජය සිද්ධි ධනං ලාභං සොත්ති භාග්‍යං සුඛං බලං සිරි ආයුච වන්නෝච භෝගං උද්ධීච යසවා. සතවස්සාචායුච ජීව සිද්ධි භවන්තු තේ භවතු සබ්බ මංගලං. රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස. නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං. ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සමසමතම උතුම් තෙරුවන් සරණයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං බුද්ධ පුත්තං නමාමං.
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං බුද්ධ පුත්තං නමාමහං සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං බුද්ධ පුත්තං නමාමහං සදු සදු සදු. සාදු සාදු සාදු. අපගේ පූජ්‍ය පුරල්ලේ කෝවිද ස්වාමීන් වහන්සේ විසින් අප සැම කෙරෙහි මහත් අනුකම්පාවෙන් අපගේ සදහම් මඟ පාදා ගැනීම සඳහා ඊතා වටිනා ධර්ම කරුණු රාශියක් දේශනා කරනු ලැබුවා. එපින් මහිමෙන් ඔබ වහන්සේ බලාපොරොත්තු වන්නා වූ බෝධියකින් නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවායි අප සාදු කියා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමින් වහන්සේ අප විහාරස්ථානය වන්දනා කරමින් වෙසක් පොය නිමිති කොට පවත්වනු ලැබූ පින්කම් මාලාවේ පළමු පින්කමේ නිමාව සටහන් කිරීමට අවසරයි. අංගී රසස්ස මුනිනෝ ගුණ සාගරස්ස තූපංච බෝධිපටි මංච නිදාපයිත්වා ඕමාන දේශික සුදී හිචලංකිකේහි වන්දේ කතන් දින ජයන්ති මහාවිහාරන්. සාදු සාදු සාදු. සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.